දෛශික වෙක්ටර්ස් ඇප්ලයිඩ් වල පළවෙනි පාඩම ව්‍යවහාරික ගණිතයේ පළවෙනි පාඩම තමයි දෛශික කියලා කියන්නේ. මේ දෛශික කියන පාඩම A level වල maths stream එකේ ඇප්ලයිඩ් වල පළවෙනි පාඩම් විදිහට දාලා දෙන්නේ හේතුවක් ඇතුළු. මොකද මෙන්න මේ දෛශික කියන පාඩම ඇප්ලයිඩ් වල පාඩම් ගණනාවකටම ඕන වෙනවා. සම්භාවිතාව සංඛ්‍යානය හැරුණට පස්සේ අනිත් පාඩම් වල ගොඩක් තැන්වලදී උත්තර ලබා ගන්න භාවිතා වෙන්න දෙයක් තමයි මේ දෛශික කියලා කියන්නේ. ඒ හින්දාම තමයි A level වලදී ඇප්ලයිඩ් වලදී පළවෙනි පාඩමට දෛශික කියන පාඩම දාලා තියෙන්නේ. ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේ දෛශික කියන කොටස ෆිසික්ස් වලත් තියෙනවා. මෙන්න මේ දෛශික කියන පාඩම කොටස් කිහිපයක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. දෛශික කියන පාඩම එන ඇප්ලයිඩ් වල වෙනත් පාඩමක් ගැන කතා කරනකොට බලපද්ධති පාඩම. ඒ බලපද්ධති පාඩමේ බල ත්‍රිකෝණ නිර්මාණය කරගනිද්දී ඕන වෙන දෙයක් තමයි දෛශික දැනුම ඕන වෙනවා ඒවට උත්තර වලට. සාපේක්ෂ චලිතය පාඩමේදී ප්‍රවේග ත්‍රිකෝණ නිර්මාණය කිරීමේදී ඕන වෙනවා දෛශික දැනුම. සරල සුමඩ දෘಢ වස්තුවේ සමතුලිතතාව, රළ දෘಢ වස්තුවේ සමතුලිතතාව වගේ පාඩම් වලදී බල ත්‍රිකෝණ නිර්මාණය කරගන්න දෛශික දැනුම ඕන වෙනවා. මෙන්න මේ විදිහට දෛශික කියන පාඩම ගොඩනැගලා තියෙනවා. ඒක ගොඩක්ම වැදගත් තීර ටිකක් තියෙනවා. ගොඩක් අමාරු නෑ. ගොඩක් අමාරු නැති වුණාට සරල පාඩමක් පවා අමාරු වෙන්න පුළුවන් හරියට අල්ලගත්තේ නැත්නම්. අපි බලමු මොනවද මෙන්න මේ දෛශික කියන පාඩම කොහොමද අධ්‍යයනය කරන්නේ? අපි මේ දේවල් ටික පිළිවෙලකට කතා කරමු. අපි දෛශික ගාන ගන්න ගාන හදනවා නම් සිම්පල් A කොටස සහ සිම්පල් B කියන කොටස් දෙක එකතු වෙලා තමයි ඒ ගාන හැදලා තියෙන්නේ. පළවෙනි කොටස විදියට එන්නේ දෛශික කොටසක්, දෙවෙනි කොටස විදියට එන්නේ බලපද්ධති කොටසක්. අපි එතකොට මෙන්න මේ ගාන කොට දාද්දී දෛශික කොටසක් දැනගෙන තියෙන්න ඕන, බලපද්ධති කොටසක් දැනගෙන තියෙන්න ඕන. අපි දෛශික වලින් පස්සේ ඊළඟට යන්නේ බලපද්ධති වලට. ඒ හින්දා දෛශික බලපද්ධති කියන පාඩම් දෙකම අපි අරගෙන යනවා. මේ වීඩියෝ එකේ කරලා දෛශික විතරයි. වෙනම සීරීස් එකක් කරලා බලපද්ධති කරනවා. දෛශික පාඩම මේ විදිහට වැඩ කරනවා. හරි. අපි පොළවලදී කතා කරනවා දෛශික රාශියක් කියන්නේ මොකද්ද? දෛශිකත් එක්කම තියෙන අනිත් එක තමයි අදිශ රාශිය ගැන කතා කරනවා. දෛශික රාශියක් කියන්නේ මොකද්ද? අදිශ රාශියක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරමු. අදිශ රාශියක් ගැන මුලින්ම කියන්න. අදිශ රාශියක් කියන්නේ අදිශ රාශියකට තියෙන්නේ විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒකේ දිශාවක් නැහැ. ඒක හරියට උදාහරණයක් කියනවා නම් ස්කන්ධය. ස්කන්ධය මනින්නේ SI යුනිට් එක තමයි SI එකක තමයි කිලෝග්‍රෑම්. ස්කන්ධය කියන්නේ වස්තුවක් හැදිලා තියෙන අංශ සංඛ්‍යාව පිළිබඳ වෙනුවක්. කියන්නේ අංශ කොච්චරක් තියෙනවද කියලා. හරි. ඒක අපි SI යුනිට් එක තමයි කිලෝග්‍රෑම් කියන්නේ. වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි කියලා හිතන්න. දැන් එතකොට අපිට වස්තුවක ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. ඒ තියෙනවද කිලෝග්‍රෑම් 5 තියෙන්නේ. මොන දිශාවටද කිලෝග්‍රෑම් 5 තියෙන්නේ? එහෙම දෙයක් නැහැ. ඇත්තටම හරි. කියන්නේ වස්තුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. හැබැයි කිලෝග්‍රෑම් 5 දිශාව මොකද්ද? එහෙම දෙයක් නැහැ. හරි. ඒ හින්දා අදිශ රාශියකට දිශාවක් නැහැ. ස්කන්ධය විතරක් නෙවෙයි තව තියෙනවා අදිශ රාශි ගණනාවක් තියෙනවා. හරි. ස්කන්ධය, කාලය, දුර, උෂ්ණත්වය ඒවත් අදිශයක් සඳහා තවත් උදාහරණයක් තමයි දැන් කලින් කියපු උදාහරණයක් ගන්න උෂ්ණත්වය. උෂ්ණත්වය කියන්නේ අදිශ රාශියක් විශාලත්වයක් පමණක් තියෙන රාශියක් තමයි විශාලත්වයක් කියන දෙයක් විතරක් තියෙන දෙයක් නේ අදිශ රාශියක් කියලා කියන්නේ. අපි ගමු උෂ්ණත්වය. උෂ්ණත්වය මනින්නේ සාමාන්‍යයෙන් SI එකේ තමයි SI යුනිට් එක තමයි කෙල්වින් කියන එක. සෙල්සියස් ෆැරන්හයිට් කියන දෙකක් තියෙනවා. අපි හිතමු වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් අංශක 90යි. හරි. සෙල්සියස් අංශක 90යි. හැබැයි සෙල්සියස් අංශක 90 තියෙන්නේ මොන පැත්තටද?
එහෙම උවමනාවක් නැහැ. කියන්නේ වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් ගන්නවයි ඒකට උෂ්ණත්වය කියන දෙයකට දිශාවක් තියෙන්න ඕනේ නැහැ. අනිත් එක ඒක කිසිම තේරුමක් නැහැ කියලා අදහසක් දැනනවද? අන්න ඒ වගේ දිශාවක් ගැන අවශ්‍යතාවයක් නැති විශාලත්වයක් විතරක් තියෙන දෙයක් තමයි අතිශයක් කියලා කියන්නේ. හරි. දැන් අතිශයක් කියන්නේ මොකක්දයි කියලා පැහැදිලිද? විශාලත්වයක් විතරයි තියෙන්නේ. දිශාවක් කියලා දෙයක් ඇත්තටම වැඩක් නැහැ. ඒව දෙයක් තමයි අතිශයක් කියලා කියන්නේ. දැන් සරල අදහසක් ඇති ගන්න. ඊට පස්සේ යනවා දෛශිකයක් කියන්නේ මොකක්දයි කියලා. දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයක් සහ අභිදිශාවක්. අභිදිශාවක් කියලා කියන්නේ මේ යම් පැත්තකට යමු කියන අදහසක් තමයි අභිදිශාවක් කියන එකේ තේරුම. අපෝ කියන්න විශාලත්වයක් සහ අභිදිශාවක් කියන කාරණා දෙකම තියෙනා වූ භෞතික රාශි, ගණිතමය රාශි යම් තමයි දෛශික රාශියක් කියලා කියන්නේ. උදාහරණයක් කියන්නම් දෛශික රාශිය සඳහා උදාහරණ තියෙනවා ගණනාවක් තියෙනවා. ප්‍රවේගය, බලය, ත්වරණය, විස්ථාපනය, ගම්‍යතාවය, ආවේගය විශාල සංඛ්‍යාවක් තියෙනවා දෛශික රාශිය සඳහා උදාහරණ. මම මෙන්න මේකේ දිශාවක් කියන එකක් දෛශික රාශියක් සඳහා අවශ්‍ය මොකටද කියලා මම උදාහරණයක් කරාම පැහැදිලි කරන්න. සුමට තිරස්තලයක් තියෙනවා. සුමටයි කියලා අපි හිතුවා. සුමට තිරස්තලයක් තියෙනවා. මේ සුමට තිරස්තලයේ උඩ තියලා තියෙනවා මෙන්න මේ වගේ අංශුවක්. මෙන්න මේ වගේ අංශුවක් තියලා තියෙනවා සුමට තිරස්තලයක් මත. මෙන්න මේ වස්තුව මත යොදනවා කියලා කියනවා නිව්ටන් 10ක බලයක්. බලය කියන්නේ දෛශිකයක් නේ. නිව්ටන් 10ක්. නිව්ටන් 10ක් යොදනවා. මේ වස්තුව ගමන් කරන දුරස්වයන් එන්නේ මේ වගේ මොකක්ද ප්‍රශ්නයක් අහනවා කියලා. කොහොමද ඔය මේ වස්තුව මත බලය යොදන්නේ මොන පැත්තටද? උඩින් යොදනවද? මේ පැත්තෙන් යොදනවද? මේ පැත්තෙන් යොදනවද? යටින් උඩට යොදනවද? අපිට කිසිම දෙයක් කියලා නැතුව නිව්ටන් 10ක බලයක් යොදලා තියෙනවා කියන කොහොමද චලනය වෙන්නේ කියලා හොයන්න කියන්නේ. එහෙම දැන් තේරෙන්නේ නැති. අපිට සමහර දත්තයන් දුන්නට ඒකට ගැන දිශාවක් නැත්තම් මේ බලය කියන එක අපි ගත්තා. මේ බලය කියන එකේ විශාලත්වය විතරක් තියලා අපිට බෑ කවදාවත් මෙන්න මේකට උත්තර හොයන්න. ඒ හින්දා අපිට බලය කියලා දෛශික රාශියක් දුන්නොත් ඒකේ දිශාව කියන එක මොන පැත්තට දෙන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් අපිට කිව්වනම් මේ පැත්තට කියලා නිව්ටන් 10. මේ පැත්තට තමයි යොදන්නේ නිව්ටන් 10. මෙන්න මෙහෙම දුන්නා නම් අපිට අදහසක් ගන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙන භෞතික රාශි තමයි දෛශික රාශියක් කියලා කියන්නේ. දැන් අදිශ රාශියක් සහ දෛශික රාශියක් කියන්නේ මොකක්ද කියලා වෙන වෙනම ඔයාලට අදහසක් ඇති. මේක මේ පොඩි දෙයක් කියන්නේ අපි ඕලෙවල්වා කතා කරනවා දෛශික රාශි සහ අදිශ රාශි කියලා. අපි මේ වැඩි ගැඹුරට යන්නේ නැහැ ඕලෙවල් වලදී. ඒ ලෙවල් වලදී නම් ගොඩක් ගැඹුරට කතා කරනවා මේ දෛශික වල ගොඩක් කතා තියෙනවා. අමාරු නෑ පොඩි පොඩි කතා තියෙනවා. හැබැයි තීරි ගොඩක් තියෙනවා. ඒ හින්දා තමයි ටිකක් අපිට හොඳට මේක කරන්න වෙන්නේ. අපි මේකේ දැන් තව චුට්ටක් ඉස්සරහට යමු. දෛශික වල මොනවද මේ තියෙන කතා කියලා. අදිශ ගැන අධ්‍යයනය කරන්නේ නැහැ. අදිශ ගැන හැදීමක් විතරයි තියෙන්නේ. දෛශික වල තියෙනවා ගොඩාක් දේවල්. අපි බලමු හැමෙට මොනවද මේ කියන දේවල්. ඊළඟට කතා කරමු දෛශිකයක නිරූපණය කියන එක. දෛශික නිරූපණය කියන්නේ මොකද්ද? අපි යම් කිසි තැනක දැක්කට පස්සේ බ්ලැක් පේපර් එකකදී මෙන්න මේ තියෙන දෛශිකයක් කියලා අපි අඳුරගන්නේ කොහොමද කියන එක කතා කරමු ඊළඟට. දෛශිකයක් සාමාන්‍යයෙන් නිරූපණය කරන්න ගන්නවා ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ. ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලෙටර්ස් පාවිච්චි කරලා. හරි. අපි ගමු. සිම්පල් ලේඅප් එක ගත්තා කියලා. සිම්පල් ලේඅප්. මේ සිම්පල් ලේඅප් වලින් දෛශිකයක් නිරූපණය වෙනවා නම් ඒක සංකේතවත් කරන්න විධි තුනක් තියෙනවා. හරි? විධි තුනක් තියෙනවා. එකක් තමයි සිම්පල් ලේඅප් නේ දෛශිකය කියලා ගන්න. සිම්පල් ලේ ගත්තා ඊට යටි මෙන්න මෙහෙම සංකේතයක්. මේ වගේ දෙයක් දැක්කොත් මේ මතක තියාගන්න. මේ නම් කරලා තියෙන්නේ මේ නිරූපණය කරලා තියෙන්නේ
ඒ දෛශිකය කියන එක. මේක කියවන්නේ මෙහෙමයි. ඒ දෛශිකය මේක අපි ගණන් හදාගෙන යද්දී දැන් ගණන් හදද්දී ගාන පුරුදු වුණාට පස්සේ හිමින් හදන්න බෑ ගණන් හදපු ළමයෙක්ට. හරි ස්පීඩ් හදාගෙන යන්න හිතනවා. යන ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක්. ගණන් හදලා දැනටම පුරුදු කට්ටිය එකට මම කියන දෙයට එකක ඇති. ඉක්මනට හදන්න ඕන. හරි ඒක තමයි විදිය. හදාගෙන යන්න පුළුවන්. එහෙම බෑ කියලා නෙවෙයි කියන්නේ. හිමින් හදනකට වඩා ගාන හදලා පුරුදු වුණාට පස්සේ සිංහල හදන්න පුළුවන්. හරි එහෙම හදාගෙන යද්දි මේ සංකේත දාලා මෙහෙම රවුම් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒක කරන්න මෙහෙමයි. මෙහෙම ලියලා එයාට ගිඩක් ගන්න. අවුලක් නැහැ. දැන් මේ වගේ උනත් මේක සංකේතවත් කරන්න පුළුවන්. මේක තමයි විදිය. දැන් ඒ මෙහෙම ලියුවේ කියලාත් ඒක ඇති වැරද්දක් නැහැ කියලා තමයි මට කියන්න ඕනේ. සංකේතවත් කරනවා එක විදියක් තමයි ඒ යකුරු ලිව්වා. ඒ යකුරු දෛශිකයක් නම් ඒ යකුරු ලිව්වා මෙන්න මේ යටි මෙහෙම දැම්මා. තව එකක් තියෙනවා. මේක මම කියන්නේ ආකාර තුනක් තියෙනවා කියලා. තව එකක් තියෙනවා. මේක පළවෙනි ආකාරය, දෙවෙනි ආකාරය. සිම්පල් ලිව්වා. උඩින් ඒ සංකේතවත් කරන අකුරට උඩින් ඊතලයක් ගන්න. මේ දෙවෙනි ක්‍රමය. හරිද? මේකේ තේරුම වෙන්නේ මේකම තමයි. ඒ දෛශිකය කියන එක. පළවෙනි ආකාරය මෙහෙම, ඒක මෙහෙම ලිව්වත් අවුලක් නැතේ කියලා කිව්වා. දෙවෙනි ආකාරය තමයි ඉලක්කම ලිව්වා. ඉලක්කමට උඩින් මෙහෙම ඊතලයක් ගෙවුවා. ඉලක්කමට උඩින් මෙහෙම ඊතලයක් ගෙවුවා. ඊට පස්සේ මේක තමයි දෙවෙනි ආකාරය. තුන්වෙනි ආකාරය මේ අකුර තද කරලා ලියන. ඒ කියන්නේ බෝල්ඩ් කරලා ලියනවා. තද කරලා ලියන. තද අකුරේ. දැන් ඔයාලා මේක තේරෙන්න ඕන මේ ගණන් හදාගෙන යද්දී මෙන්න මේ අකුරු තද කර ලියන එක කරදරයක් වගේ. මේක මෙන්න මේ තුන්වෙනි ආකාරය අපිට A level exam එකේදී තද අකුරින් දුන්නොත් ඒක තේරුම තමයි ඒකින් දෛශිකයක් නිරූපණය වෙනවා කියන එක. හරිද? තද අකුරින් තිබ්බොත් ඒක දෛශිකයක්. හරිද? A level වල එහෙම දුන්නොත් ඒකේ නිරූපණය වෙන්නේ දෛශිකයක් කියලා මින් මාතර දැනගන්න ඕන ඔයාලා. හරි? පළවෙනි ආකාරය තමයි සංකේතවත් වෙන අකුර ලිව්වා ඊට යටින් මෙහෙම. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. හරිම ක්‍රමය මේක. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. දෙවෙනි ක්‍රමය සංකේතවත් වෙන අකුර ලිව්වා උඩින් ඊතරයක් ගැහුවා. නැත්නම් ඒ අකුර තද පාඩේ ලිව්වා බෝල්ඩ් කරලා ලිව්වා. මේ තුනෙන්ම නිරූපණය වෙන්නේ දෛශිකයක් කියන එක. මෙන්න මේක තමයි දෛශිකයක් නිරූපණය කිරීමේ ක්‍රමය. මෙතන සිම්පල් A නෙවෙයි සිම්පල් B ඕන එකක් ලියන්න පුළුවන්. හරිද? මම උදාහරණ ටිකක් ගන්නම්. ත්වරණය කියන්නේ acceleration කියන එක. ත්වරණයට ඉංග්‍රීසි කියන acceleration. ඒක acceleration කියන එක පටන් ගන්න සිම්පල් A අකුරෙන් සිම්පල් නෙවෙයි A අකුරෙන්නේ. අපි acceleration කියන එක ගමු A කියලා සිම්පල් A. A ලිව්වා. යටිකට ගිහුවා. acceleration ත්වරණය. ඊට පස්සේ ප්‍රවේගයට ඉංග්‍රීසි වලින් කියන්නේ velocity කියලා. හරි? ඒක මම ගන්න v කියලා. v ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. එහෙනම් තව එකක් තමයි බලය. බලය කියන්නේ දෛශිකයක්. බලයට ඉංග්‍රීසි වලින් කියන්නේ force කියලා. f ලිව්වා. මෙහෙම ඉරක් ගෙවුවා. ඊළඟ දෛශිකයක්. විස්ථාපනයට ඉංග්‍රීසි වලින් කියන්නේ displacement කියලා. ඒක සංකේතවත් කරන්න පුළුවන් d වලින්. අපි දාමු d නෙවෙයි s කියලා ගමු. displacement කියන එක ඒක විස්ථාපනය s කියලා අපි ගන්නවා කියනවා s. තව එකක් ආවේගය. ආවේගය කියලා කියන්නේ දෛශිකයක්. ආවේගයට ඉංග්‍රීසි වලින් කියන්නේ impulse කියලා. ඒ හින්දා මම i කියලා ගන්න. i යටින් මෙහෙම ඉරක් ගෙරුවා. ඔන්නම තමයි දෛශික නිරූපණය කරන ක්‍රම. ඒ අකුර ලිව්වා. ත්වරණය කියන්නේ දෛශිකයක් මෙහෙම. ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. ඒක මෙහෙම ලිව්වා. බලය කියන්නේ මේ විදිහට. විස්ථාපනය කියන්නේ displacement කියන එකේ s කියලා ගත්තා. මෙහෙම. ආවේගය කියන්නේ impulse කියන එක. මෙන්න මෙහෙම. මේ විදිහට තමයි දෛශික නිරූපණය කරන්නේ. මේ විදිහට තමයි දෛශික නිරූපණය වෙන්නේ. මේක මතක තියාගන්න. ඊට පස්සේ අපි
තව ටිකක් ඉස්සරහට යන්න. මම දැන් කලින් කිව්වා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ simple letters කියලා. හරි. සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ එහෙමයි. සමහර දැන් තියෙනවා දැන් මේ බලය කියන force කියන එක capital letter. අවුලක් නැහැ. simple letter උනත් දාන්නේ නැහැ. මේ විදිහට දැම්මා. මේ විදිහට දානවා. ආවේගය impulse කියන එක capital line. මේ විදිහට දැම්මම මම අවුලක් නැහැ. හරි. normally දාන්නේ simple letters. මේ විදිහට දැම්මයි කියලා අවුලක් නැහැ. හරි. ඒක මම තියාගන්න. ඊට පස්සේ යනවා දෛශිකයක විශාලත්වය කියන එක. හරිද? දෛශිකයේ විශාලත්වය. ඒක ගැන තව බලමු. දෛශිකයේ විශාලත්වය. දෛශිකයේ විශාලත්වය ඒකට කියනවා දෛශිකයේ විශාලත්වය දෛශිකයක මාපාංකය කියලා. හරිද? දෛශිකයේ මාපාංකයට ඉංග්‍රීසි වලින් කියනවා මොඩියුලස් කියලා. හරිද? අපි දැන් ගමු A කියලා දෛශිකයක් සාධාරණ A කියලා දෛශිකයක්. සිම්පල් A කියලා දෛශිකයක්. මේ විදිහට සංකේතවත් කරනවා කියලා මම කිව්වා. මෙන්න මේක මේ තරණය කියන එක නෙවෙයි ඒකත් වෙන්න පුළුවන්. මොකක් හරි දෛශිකයක් බලයක් ආවේගයක් ධම්මතාවයක් ත්වරණයක් විස්ථාපනයක් එහෙම මොකක් හරි වෙන්න පුළුවන්. සිම්පල් A කියලා ගත්තා. දෛශිකයක විශාලත්වය. දෛශිකයක විශාලත්වය කියන්නේ දෛශිකයක size එක කියන්නේ. දැන් දෛශිකයක් වෙන්න පුළුවන්, ධනාගයක් වෙන්න පුළුවන්, ඍණාගයක් වෙන්නත් පුළුවන්. ධනාගයක් වුණත් කමන්නේ, ඍණාගයක් වුණත් කමන්නේ දෛශිකයක size එක. දැන් උදාහරණයක් විදිහට නිව්ටන් 10ක බලයක්. හරිද? ඒක දිශාව යම් කිසි දිශාවක් ඔස්සේ නිව්ටන් 10ක බලයක්. ඒ දිශාවට විරුද්ධ දිශාවක් ඔස්සේ නිව්ටන් 10ක බලයක්. ඒක මේ ඍණ 10 කියලා ගන්න පුළුවන් දිශාව ප්‍රතිවිරුද්ධ වෙද්දී ඍණ කියලා ගන්නවා. හරිද? ඒක ඉස්සරහට තේරෙනවා. දැනට මට තියාගන්න දෛශිකයක් ධන වෙන්න පුළුවන්, ඍණ වෙන්න පුළුවන්. ඒක විශාලත්වය ගනිද්දී ඍණ නම් ඍණ ලකුණ නැති වෙනවා, විශාලත්වය විතරක් වෙනවා. ඒතකොට ඍණ 10 කියන දෛශිකයේ විශාලත්වය 10යි. හරිද? ඒක තේරෙනවා. මෙහෙම. ඒක සංකේතවත් කරන විදිය ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. දෛශිකයක විශාලත්වය සංකේතවත් කරන්නේ ඒකෙන් මෙන්න මේ විදියට. දෛශික විශාලත්වයක දෛශික මාපාංකය. දෛශිකයක් කරගත්තා මෙන්න මේ විදිහට දෙපැත්තේ ක්‍රියාවක් එනවා. මේකට කියන්නේ දෛශිකයේ මාපාංකය ගන්නවා කියලා දෛශිකයක විශාලත්වය ගන්නවා කියලා. තමයි මේකට කියන්නේ. මෙහෙම දැක්කොත් ඒකේ තේරුම තමයි දෛශිකයක මාපාංකය අරගෙන තියෙනවා කියන එක තමයි මේක තේරුම. හරිද? මේකට කියනවා මම දැන් කලින් කිව්වා දෛශිකයේ විශාලත්වය. ඒකට කියනවා මොඩියුලස් කියලා. හරිද? මොඩියුලස් ඉංග්‍රීසි වලින් කියනවා මොඩියුලස් දෛශික විශාලත්වය මොඩියුලස් කියලා කියනවා. සිම්පල් A කියන දෛශිකයේ විශාලත්වය ගත්තට පස්සේ ඒක නිරූපණය කරන්න මෙහෙමයි. මේව දෛශික නිරූප දෙකට කියක් ඇහුවා. මාපාංක ගන්නවා කියලා තමයි ඒකට කියන්නේ. දෛශික මාපාංකය කියන්නේ දෛශික විශාලත්වය කියන එක. ඒක අපි කියන්නේ කොහොමද? ඒ කියන්නේ මෙහෙමයි. A ගේ මාපාංක නැත්තම් මාපා A කියලා කියනවා. නැත්තම් මොඩියුලස් කියන එක භාවිතා කරලා මොඩියුලස් A කියලා කියනවා. නැත්තම් mod A කියලා කියනවා. මොකද මෙහෙමයි. එකක් තමයි A හි මාපාංකය අනිත් එක මාපා A. තව එකක් තියෙනවා මොඩියුලස් කියන එක භාවිතා කරලා mod A දෛශිකය. mod A දෛශිකය. තව එකක් කියනවා මේ මොඩියුලස් A කියන එක භාවිතා කරලා mod A කියන දෛශිකය එහෙම කියන්න පුළුවන්. මේ මොඩියුලස් කියන එක එහෙම භාවිතා කරලා මොඩියුලස් A දෛශිකය කියලා කියනවා. මොඩියුලස් A දෛශිකය ලියන්න ඕනෙත් නැහැ. දැන් මෙතන මේ යටි ඉරක් ගන්න එකකින් දෛශිකය කියලා කියවෙනවනේ. හරි. මේක තමයි දෛශිකයේ විශාලත්වය දෛශිකයේ size එක කියන එක නිරූපණය කරන්නේ. A කියන දෛශිකයක දෙපැත්තේ ක්‍රියාල දෙයක් ගේවට පස්සේ මේ ක්‍රියාල දෙයක් කියන මේ මාපාංක ගන්නවා කියලා මේකට කියන්නේ. හරිද? ඒක නිරූපණය කරන්නේ මෙහෙමයි. මේක කියවන්නේ මෙහෙමයි. ආකාර හතරෙන් ඕනම එකක්. A හි මාපාංකය මාපා A mod A දෛශිකය මොඩියුලස් A දෛශිකය. එහෙම කියනවා. හරිද? මේක තමයි ආකාර හතර දෛශිකයක විශාලත්වය නිරූපණය කරන. මේක අපි හිතමු දැන්
ප්‍රවේගයක විශාලත්වය ප්‍රවේගය කියන්නේ v කියලා ගත්තොත් v දෛශික v මහපාංක ගන්නවා කියන මෙහෙම මෙච්චරයි සරලම දෙයක් බලයක විශාලත්වය බලය f නම් මෙහෙම විස්ථාපනය s නම් s දෛශිකයේ විශාලත්වය මහපාංක s කියන එක මෙහෙම දෛශිකයක විශාලත්වය කියන එක නිරූපණය කරන්නේ මෙන්න මේ ක්‍රමවේදයෙන් මේ කියවන්නේ එහි මාපාංකය මාපා x මොඩියුලස් a mod a මෙන්න මේ ආකාර හතරක් ඕනම එකකින් දැක්වෙන්නේ මාපා දෛශිකයක මාපාංකය කියන එක නැතහොත් දෛශිකයක විශාලත්වය කියන එක ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනවා කියන්නේ දෛශිකය සරල රේඛාවක් මගේ නිරූපණය දෛශිකය සරල රේඛාවක් මගේ නිරූපණය මේක ගොඩක් වැදගත් කොටසක් මේක මේ අපි ඉස්සරහට ගණන් හදනවා ගණන් හදද්දී ගොඩක්ම වැදගත් වෙන අංකන ක්‍රමයක් තමයි නිරූපණයක් මේකත් එක්තරා විදිහක සරල රේඛාවක් මගේ නිරූපණය කරනකොට කොහොමද ඒක නිරූපණය කරන්න පුළුවන් වෙන්න මොනවද තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාවයන් කියන එක තමයි මෙතනදි කතා කරන්නේ සරල රේඛා කණ්ඩයක් සරල රේඛා කොටසක් මගේ දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන් ඒ කොහොමද කියලා තමයි කතා කරන්නේ දැන් අපි හිතමු සරල රේඛා කණ්ඩයක් සරල රේඛා කොටසක් තියෙනවා ඒක තමයි මේ සරල රේඛා කොටස මේක මම මේ කොන කැපිටල් A කියලා ගන්නම් මේ කොන කැපිටල් B කියලා ගන්නම් මේකේ සරල රේඛා සරල රේඛා කොටසක් මේක මගින් දෛශිකය නිරූපණය වෙනවා දැන් නිරූපණය වෙනවා නම් දැන් අපි හිතමු ඒ නිරූපණය වන දෛශිකය සිම්පල් A කියලා ගමු සිම්පල් A දෛශිකයක දිශාවක් තියෙනවා අනිවාර්ය දිශාවක් තියෙනවා දෛශිකයේ ඒක මේ පැත්තට කියලා ගමු ඔන්න ඔය විදිහට මෙන්න මේ AB කියන සරල රේඛා කොටස AB කියන සරල රේඛා කොටසෙන් ඒ දෛශිකය නිරූපණය වෙනවා නම් මොනවද තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාව මෙන්න මේක හරිද ඒ දෛශිකයේ දිශාව ඒහි දිශාව සමානයි AB දිශාව ඒ දෛශිකයේ දිශාව AB දිශාව ඒක සංකේතවත් කරන්න මේක දෛශිකයේ තියෙන්නේ A සිට B නේ A සිට B ඒක ලියන්න මෙන්න A සිට B මෙන්න මේ විදිහට A සිට B ඕක ඒහි දිශාව සමානයි AB ගේ දිශාව අනිත් ක්‍රමය අනිත් තෘප්ත වෙන්න ඕන අවශ්‍යතාවය පළවෙනි එක දෙවෙනි අවශ්‍යතාවය තමයි ඒහි විශාලත්වය කියන මාපාංකය මම කිව්වා ඒහි මාපාංකය සමාන වෙන්න ඕන AB දිගට ඒක මෙහෙම දෙයක් දැන් අපි හිතමු මේ A කියන්නේ නිව්ටන් 20ක බලයක් කියලා නිව්ටන් 20ක බලයක් තමයි මෙන්න මේ දෛශිකයේ නිරූපණය වෙන දෛශිකයක් කියන අතර මෙත්වරණයක් ප්‍රවේගයක් ආවේගයක් ගමනාව බලයක් ඒ වගේ දෙයක් නේ දෛශිකයක් කියන්නේ හේමත් රාශියක් නේ තව රාශි තියෙනවා අපි හිතමු මේක නිව්ටන් 20ක බලයෙන් නිරූපණය වෙනවා කියලා ඒක නිව්ටන් 20ක බලයෙන් නිරූපණය වෙනවා නම් අපි ගහනවා සෙන්ටිමීටර 20ක දිග රේඛාවක් වෙන්න නැත්තම් සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 10ක් නිරූපණය වෙනවා නම් සෙන්ටිමීටර් 2ක අන්න ඒ වගේ සරල රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කරනවා නම් එහි විශාලත්වය ඒ සරල රේඛාවේ දිග මගින් දැක්වෙන්න ඕන. එහි විශාලත්වය සරල රේඛා ඛණ්ඩයේ දිග මගින් දැක්වෙන්න ඕන. එහෙනම් එහි මාපාංකයවත් එහි විශාලත්වය කියන එක AB දිග මගින් දැක්වෙන්න ඕන. එහි විශාලත්වය සමාන AB දිග. එච්චරයි. අනිත් එක. එහි අපි දිශාව සමානයි AB ගේ දිශාව. ඒ විශාලත්වය සමානයි AB දිග අනිත් කතාව තමයි ඒ දෛශිකය සමාන්තර වෙන්න ඕන AB රේඛා කොටසක AB රේඛා කොටස මෙච්චරයි අවශ්‍යතාව තුන මේ කියන්නේ මේ A කියන දෛශිකය AB කියන රේඛා කොටසේ දැක්වෙනවා නම් මෙන්න මේ අවශ්‍යතාව තුන තෘප්තිවත් වෙන්න ඕන.
ඒ දෛශිකයේ දිශාව සමාන වෙන්න ඕන AB ගේ දිශාවට. දෙවෙනි එක තමයි ඒහි මාපාකයේහි විශාලත්වය සමාන වෙන්න ඕන AB දිගට. ඒහි ඒ දෛශිකය සමාන්තර වෙන්න ඕන AB රේඛා කැබැල්ලට. මෙන්න මේ අවශ්‍යතා තුන තෘප්තිමත් වෙනවා නම් අපිට මෙන්න මේ දෛශිකය ඒ කියන දෛශිකය AB රේඛාවේ AB රේඛාවෙන් නිරූපණය කරන්න පුළුවන් ඒ දෛශිකය. මෙන්න මේ අවශ්‍යතා තුන තෘප්තිමත් වෙනවා නම් මේ අවශ්‍යතා තුන තෘප්තිමත් වෙනවා නම් ඒක අපි සංකේතවත් කරනවා AB සමානයි ඒ දෛශිකය AB සමානයි ඒ දෛශිකය කියලා අපිට දක්වන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා තුන තෘප්තිමත් වෙනවා නම් විතරයි අපිට මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේක තමයි දෛශිකය සරල රේඛාවක් මගින් නිරූපණය වෙනවා කියන කතන්දරේ තමයි මේ තියෙන්නේ. මෙන්න මේක ගොඩක්ම වැදගත් ගණන් හදද්දී. ඒක ගණන් හදද්දී තේරෙනවා. දැන්ට කරපු වැඩේ විතරක් තේරුම් ගන්න මේ ඇයි මෙහෙම දෙයක් කරේ කියලා ඒ ඔක්කොම ගණන් හදද්දී තව තවත් පැහැදිලි වෙනවා. දිගටම රැඳෙන්න මේ වීඩියෝ සෙට් එකත් එක්ක. අපි ඉස්සරහට යමු. තව දෙයක් අපිට මෙන්න මේ අවශ්‍යතා තුන තෘප්තිමත් වෙනවා නම් අපිට මේ විදියට ලියන්න පුළුවන් නම් මේ අවස්ථා තුන තෘප්තිමත් වෙනකොට අපිට මේ විදියට ලියන්න පුළුවන් නම් ඊට විලෝමව ඒට අනිත් පැත්ත මේ විදියට මේ තුන තෘප්තිමත් වෙනවා නම් මේ විදියට ලියන්න පුළුවන් වගේම එහෙනම් මේ විදියට සත්‍ය නම් අපිට එහෙනම් මෙහෙම ලියන්න පුළුවන් වෙන්නත් ඕන. මේ විදියට පුළුවන් නම් මෙහෙම වෙනවා නම් මේ විදියට ලියන්න පුළුවන් නම් මෙහෙම වෙන්නත් ඕන. ඒක තැනකදී අපිට ගන්න පුළුවන් මෙන්න මේව අපිට දුන්නොත් අපිට මෙහෙම ගානක් දුන්නොත් මෙහෙම තැනක් තිබ්බොත් අපිට මේක තුල තියෙනවා මෙන්න මේ කතන්දර තුන. එච්චරයි. හරි? ඉස්සරහට යනවා. දෛශික දෙකක් සමාන වීම. දෛශික දෙකක් සමාන වෙනවා නම් මොකද්ද වෙන්න ඕන කියන තමයි මේ කියන්න හදන්නේ. දෛශික දෙකක් සමානයි නම් මොකද්ද වෙන්නේ? මොනවද වෙන්න ඕන? තෘප්ත වෙන්න ඕන කාරණා කියන එක තමයි මේ කතා කරන්න හදන්නේ. අපි හිතමු දෛශික දෙකක් තියෙනවා. එකක් සිම්පල් A දෛශිකේ, අනිත් එක සිම්පල් B දෛශිකේ. ඒ දෛශික දෙක සමාන වෙනවා. ඒ දෛශික දෙක සමාන වුණාට පස්සේ මොනවා වෙනවද කියලා තමයි කතා කරන්නේ. මේ තියෙන දෛශික දෙක සිම්පල් A කියන දෛශිකයක් තියෙනවා. ඒ සිම්පල් A කියන දෛශිකේ සමාන වෙනවා සිම්පල් B කියන දෛශිකයට. සිම්පල් A කියන දෛශිකේ සමාන වෙනවා සිම්පල් B කියන දෛශිකයට. මෙහෙම සමාන වෙනවා නම් මොනවද තෘප්ත වෙන්න ඕන අවස්ථා? මෙන්න මේවා. ඒහි දිශාව ඒ දෛශිකයේ දිශාව සමාන වෙන්න ඕන B දිශාවට. ඒහි දෛශිකයේ දිශාවට සමාන වෙන්න ඕන B දිශාවට. ඒ දෛශිකයේ B දිශාවට සමානයි නම් ඒහි දිශාව සමාන වෙන්න ඕන B දිශාවට. ඒ පළවෙනි කාරණය. අනිත් කාරණේ තමයි ඒ දෛශිකය සමාන්තර වෙන්න ඕන. ඒ දෛශිකය සමාන්තර වෙන්න ඕන B දෛශිකයට. දෙවෙනි කාරණාව. ඒහි දිශාව සමාන වෙන්න ඕන B දිශාවට. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ දෛශිකය සමාන්තර වෙන්න ඕන B දෛශිකයට. තුන්වෙනි කාරණය තමයි ඒ දෛශිකයේ විශාලත්වය සමාන වෙන්න ඕන B දෛශිකයේ විශාලත්වයට. ඔක තමයි තුන්වෙනි කාරණේ. මෙන්න මේ කාරණා තුන තෘප්තිමත් වෙන්න ඕන. ඒ දෛශිකයත් B දෛශිකයත් සමාන වෙනවා නම් ඒ දෛශිකයත් B දෛශිකයත් සමානයි නම් මෙන්න මේ කාරණා තුන තෘප්තිමත් වෙන්න ඕනේ. ඒ දිශාව සමාන වෙනවා B දිශාවට. ඒ දෛශිකේ සමාන්තර වෙන්න ඕනේ B දෛශිකයට. ඒ දෛශිකේ විශාලත්වය සමාන වෙන්න ඕනේ B දෛශිකේ විශාලත්වයට. ඒ දෛශිකයත් B දෛශිකයත් සමානයි නම් මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා නම් විලෝමව
මෙන්න මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා නම් මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා නම් අපිට මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා නම් එහෙනම් මේ දෛශික දෙක සමාන වෙන්නත් ඕන. මේ දෛශික දෙක සමානයි නම් මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා වගේම මේ කාරණා තුන තෘප්තිමත් වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ දෛශික දෙක සමානයි කියලා. මේ ගණන් හදද්දී මාරම වැදගත් පොයින්ට්. මේ දේවල් දන්නවනම් ගණන් හදන්න මාරම ලේසි වෙනවා. හරිද? ඍණ දෛශිකයක් කියලා එකක් තියෙනවා. ඍණ දෛශිකය ඉංග්‍රීසි වලින් කියනවා නෙගටිව් වෙක්ටර් කියලා. ඍණ දෛශිකයක් කියන්නේ මොකක්ද? නම් පොවා එක පේනවා. දෛශිකය ඍණ වෙනකොට තමයි ඒක ඍණ දෛශිකයක් කියලා කියන්නේ. හරියටම කියනවා නම් දෛශිකයක දිශාව. දෛශිකයක දිශාවට වඩා දෛශිකයක අභිදිශාව. එහෙමයි ඒකට කියන්නේ. දෛශිකයක දිශාවකවත් හරි අභිදිශාව කියනකොට වඩාත්ම මේ අර්ථානුරූපයි. දෛශිකයක අභිදිශාව ප්‍රතිවිරුද්ධ වෙනකොට උන්නාට පස්සේ ප්‍රතිවිරුද්ධ උනාට පස්සේ ඒක ඍණ දෛශිකයක් බවට පත් වෙනවා. හරිද? මෙහෙමයි. දෛශිකයක විශාලත්වයට සමාන වන්නා වූද දෛශිකයක අභිදිශාවට ප්‍රතිවිරුද්ධ වන්නා වූද දෛශිකයට සමාන්තර වන්නා වූද දෛශිකයක් ඍණ දෛශිකයක් ලෙස හැඳින්වෙනවා. හරිද? ඒක මෙහෙම දෙයක්. අපි හිතමු සරලරේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය වෙනවා කියලා අපි කලින් කියලා දුන්නානේ. AB කියන රේඛා ඛණ්ඩයේ සිම්පල් A කියන දෛශිකයක් නිරූපණය වෙනවා කියලා. සිම්පල් AB කියන සරලරේඛා ඛණ්ඩය මගින් සිම්පල් A කියන දෛශිකයක් නිරූපණය වෙනවා නම් මෙන්න මේ සිම්පල් A කියන දෛශිකයේ ඍණ දෛශිකය ගන්න කොහොමද කියලා. හරිද? දෛශිකයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක තමයි ඍණ දෛශිකයක් කියන එක වෙන්නේ. A සිට B තෙක් තියෙන දෛශිකය A සිට B තෙක් තියෙන දෛශිකය සිම්පල් A නම් දෛශිකයේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනකොට ඒ කියන්නේ A සිට B තියෙන දෛශිකය තියෙනවනේ ඒක A නේ. ඒකේ ඍණ දෛශිකය මොකද්ද? එහෙනම් A සිට B කියන එක A නම් B සිට A කියන එක තමයි A දෛශිකයේ ඍණ දෛශිකය වෙන්නේ. ඍණ දෛශිකයක් සංකේතවත් කරන්නේ දෛශිකයකට දැන් A දෛශිකයේ ඉඳ A දෛශිකයේ ඍණ දෛශිකය ගන්න. දෛශිකයේ ඉස්සරහ ඍණ ලකුණක් දානවා. එහෙම තමයි ඍණ දෛශිකය ගන්න. A B කියන දෛශිකය A දෛශිකය නම් B A සිට B තෙක් තියෙන දෛශිකය A දෛශිකය නම් B සිට A තෙක් තියෙන දෛශිකය තමයි ඍණ A දෛශිකය වෙන්නේ. දෛශිකයක ඍණ දෛශිකයක් ගන්න. යම් දෛශිකයක ඍණ දෛශිකයක් ගන්න. ඒ දෛශිකයේ ලකුණ ඉස්සරහට දෛශිකයේ සංකේත ඉස්සරහට ඍණ ලකුණක් දාලා තමයි ඍණ දෛශිකය ගන්න. මාර්ගලයිසි. මෙහෙමයි. A සිට B තෙක් තියෙන දෛශිකය A සිට B තෙක් තියෙන දෛශිකය A දෛශිකය නම් B සිට A තෙක් තියෙන දෛශිකය. මෙහෙම දෙයක් තියෙනවා. A සිට B තෙක් තියෙන දෛශිකය මේක. එහෙනම් B සිට A තෙක් තියෙන දෛශිකය මෙහෙම ලියන්නේ නැහැ. B සිට A තෙක් ඊතලේ මේ පැත්තට දාන්නේ නැහැ. ඒක ලියන්නේ මෙහෙමයි. A සිට B තෙක් තියෙන දෛශිකය මේක නම් B සිට A තෙක් තියෙන දෛශිකය ලියන්නේ මෙහෙමයි. ඊතලේ මේ පැත්තටම. A සිට B තෙක් තියෙන දෛශිකය තමයි මේ. B සිට A තෙක් තියෙන දෛශිකය තමයි මේ. ඊතලේ මේ පැත්තට දාන්නේ නැහැ. හරි. ඒක මතක තියාගන්න. B සිට A තෙක් එහෙම සංකේතයක් නැහැ. මේක තමයි දෛශික සංකේතවත් කරන ක්‍රමය. ඊතලේ දාන මේ පැත්තට. A සිට B තෙක් තියෙන දෛශිකය A දෛශිකය B සිට A තෙක් තියෙන දෛශිකය ඍණ A දෛශිකය මම ගන්නවා A සිට B තෙක් තියෙන දෛශිකය A එක සමීකරණය B සිට A තෙක් තියෙන දෛශිකය ඍණ A දෛශිකයක ලඝු සංකේත ඉස්සරහ ඍණ දාන එකෙන් අදහස් වෙන්නේ ඍණ දෛශිකයක් කියන එක. මේක මම දෙවෙනි සමීකරණය විදිහට ගන්නවා. එකෙන් හා දෙකෙන් මම මේ පළවෙනි මේකේ මම ගන්නවා දෙවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය මේක BA දෛශිකය සමාන දෙවෙනි සමීකරණය දෙකෙන් BA දෛශිකය දෙවෙනි සමීකරණය මම ආපහු ලියනවා BA දෛශිකය සමාන ලකුණ මෙහෙමයි ඊට පස්සේ ඍණ ලකුණ දෙනවා මෙන්න මේ A දෛශිකය කියන දේ මේ A දෛශිකය වෙනකොට දානවා එකේ ආදේශය A දෛශිකය කියන්නේ
A සිට B තෙක් තියෙන දෛශිකය රිලවුණ එහෙමමයි A සිට B තෙක් ඔන්නමයි. ඔවම අපිට ලියන්න පුළුවන්. මේවා ගණන් හදද්දී මාරම වැදගත් වෙන දේවල් තමයි B සිට A තෙක් තියෙන දෛශිකය සමාන වෙනවා ඍණ A සිට B තෙක් තියෙන දෛශිකයට. මෙන්න මේ පොයින්ට් දැන් මේ පටන් ගත්ත වෙලාව ඉඳලා දැන් වෙනකන් කියලා දුන්නු දේවල් ගොඩක්ම තේරෙන පොඩි පොයින්ට්. හැබැයි මේ පොඩි පොයින්ට් මාරම වැදගත් වෙනවා ගණන් හදද්දී ගණන් හදනකොට තේරෙනවා. දෛශිකයක දිශාව ප්‍රතිවිරුද්ධ වෙනකොට ඒකට දෛශිකයක් කියලා කියනවා. දෛශිකයක විශාලත්වය සමාන වන්නා වූද අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ වන්නා වූද දෛශිකයකට සමාන්තර වන්නා වූද දෛශිකයක් තමයි ඍණ දෛශිකයක් වෙන්නේ. එකම වෙනස වෙන්නේ දෛශිකයක දිශාවට ප්‍රතිවිරුද්ධ වෙනවා කියන එක තමයි ඍණ දෛශිකය කියන එකේ මුඛ්‍ය අදහස වෙන්නේ. ඒක තමයි දෛශිකයක අභිදිශාව ප්‍රතිවිරුද්ධ වෙනකොට ලැබෙනා වූ ප්‍රතිඵලය තමයි ඍණ දෛශිකයක් කියලා කියන්නේ. මේ දේවල් ටික හොඳින්ම මතක තියාගන්න. තව තීර ටිකක් තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකට දාන්නේ මෙච්චරයි අද. අපේ ප්ලේලිස්ට් එකට යන්න අපේ මේ YouTube channel එකේ ඒක තියෙනවා ආවේග සහගමතාවය, අවකලනය, අනුකලනය, බහුපද ස්විත, ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් දේවල් තියෙනවා. මම කියපු නැති පාඩම් තව ගොඩක් තියෙනවා. ප්ලේලිස්ට් කියන ටැබ් එකට ගිහලා බලන්න. අපේ channel එකට subscribe කරන්න. වීඩියෝ එක හොඳට like එකක් දාන්න, share කරන්න. වීඩියෝ එකට යටින් තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒකෙන් all කියන icon එක click කරොත් අපේ දාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එකක් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. YouTube එක, Facebook එක, Instagram එක, Twitter කියන social media platform හතරෙම අපි follow කරන්න පුළුවන්. අවශ්‍ය නැහැ කියන මගේ YouTube Facebook page එකට ගියොත් ඔයාලට මගේ number එක පවා ලබා ගන්න පුළුවන්. WhatsApp number තියෙනවා ඒකේ. WhatsApp වගේම Telegram number එකත් ඒකම තමයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව හරි මම සම්බන්ධ වෙන දෙයක් හරි ප්‍රශ්නයක් තියෙනවා කෝල් එකක් දෙනවට වඩා හොඳයි. ඔයාලා මේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ගාන ලියලා ෆොටෝ එකක් ගහලා මට එවන්න. මම අනිවාර්යයෙන් රිප්ලයි කරන්න. ඒ විදිහට අපි මේ වැඩ ටික කරගෙන යන් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. මේකත් එක්ක එන අනිත් ගාන තමයි බලපද්ධති ගාන. බලපද්ධති වීඩියෝ සීරීස් එක මම මේ අතරට දාන්න. මේකේ තව තියෙනවා ටික ටික අපි ඔළුවට දාගමු. මේ විදිහට වැඩ කරන් යමු. අද නම් වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක අපහැදිලි වගේ නම් ආපහු මුලින් ඉඳලා බලන්න. කැමති නම් මට මැසේජ් එකක් හරි මේ දාලා ඔයාලට අමාරු දේවල් අහගෙන ගොඩ යන්න try කරන්න මොන පැත්තකින් හරි. එහෙනම් ගියලෙන්න ආපහු මේ වගේම වර්ණ වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා ඔක්කොටම. මම අමාජය.